කරලා තියෙන ස්ටොක් වල මාකට් වැලියු එක අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය දේත් වැදගත් නිසායි මම ඒකත් තවදුරටත් විස්තර කරලා කිව්වේ. ඔන්න ඔය ටික තමයි මේ පාඩමේ බේසික් ටික. මෙන්න මේ කියන බේසික් ටික පාවිච්චි කරලා අපි අර අපි කතා කරනවා ඇප්‍රෝච් වගේක්. ඒවට අපි ඇප්ලයි කරන්න තියෙන්නේ. හරි. අපි කතා කරමු කැපිටල් ස්ට්‍රක්චර් ඩිටර්මිනේෂන් ඇප්‍රෝච් ටික. මම මේක මකන්න. කැපිටල් ස්ට්‍රක්චර් ඩිටර්මිනේෂන් ඇප්‍රෝච් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. කැපිටල් ස්ට්‍රක්චර් අපිට මෙතන ඇප්‍රෝච් වර්ග හතරක් හම්බ වෙනවා. ස්ට්‍රක්චර් ඩිටර්මිනේෂන් ඇප්‍රෝච් මේවා එකිනෙකට සම්බන්ධ වෙන ඒවාත් තියෙනවා. ඒ වගේම තමයි සමහර ඇප්‍රෝච් තවත් සමහර ඇප්‍රෝච් වලින් ඉග්නෝර් කරන වෙලාවලුත් තියෙනවා. හරි. එතකොට කැපිටල් ස්ට්‍රක්චර් ඩිටර්මිනේෂන් ඇප්‍රෝච් විදියට ඒ කියන්නේ ෆර්ම් එක කැපිටල් ස්ට්‍රක්චර් එක ඩිටර්මයින් කරන නැත්නම් ඇප්‍රෝචස් ඒ කියන්නේ ප්‍රවේශයන් අපි හතරක් කතා කරනවා. ප්‍රවේශයන් හතරක් කතා කරනවා. එකක් තමයි අපි කියනවා net income approach කියලා. net income approach. net income approach. ඒකට අපි කියනවා NI approach කියලා. NI approach කියලා කියනවා. ඊට පස්සේ අපි කතා කරනවා net operating income approach. net operating income approach. net operating income approach එකට කියන්නේ NOI. කියන්නේ net operating income කියන එක ටිකයි. ඊට පස්සේ අපි එකක් කතා කරනවා තව approach එකක්. ඒ approach එක මේ net income approach එකේ net operating income approach එකේ intermediate approach එකක් විදියට තමයි කටයුතු කරන්නේ. හරි. මම ඒ intermediate වෙන්නේ ඇයි කියලා මේ ඒක කතා කරද්දි කියන්නේ. එතකොට capital structure determination approach එකේ තුන්වෙනියට කතා කරනවා අපි traditional approach කියලා. traditional approach. මේ traditional approach කියන එක තමයි මේ net income approach එකේ net operating income approach එකේ intermediate version එක විදියට කටයුතු කරන්නේ. ඒ වගේම තමයි හතරවෙනි එක විදියට අපි කතා කරනවා Modiglianian Miller MM approach කියලා කියනවා. Modiglianian Miller MM approach. M&M approach කියලා කියන්නේ. හරි. එතකොට මේ Modiglianian Miller approach එකේදී තමයි අපිට හම්බ වෙනවා මේ Modiglianian Miller approach එක අපිට බෙදන්න පුළුවන් taxes නැති වෙලාවකයි taxes තියෙන වෙලාවකයි. taxes නැති වෙලාවකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ capital structure එක determination එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි tax එක තියෙන වෙලාවක වෙන විදියක් වෙනස් වෙනවා. හරි. ඒව කතා කරමු එතනට ආපුවාම එහෙනම් අපි පළවෙනි approach එකට එමු. net income approach. net income approach net operating income approach කියන කොටස් දෙක. ඇත්තටම net income approach එකෙන් කියන්නේ ඉතා සරල දෙයක්. ඒ net income approach කියන එකෙන් කියන දේ එකට ආගිව් කරනවා. net income approach එකට ආගිව් කරනවා net operating income approach එක. අපි එකින් එක කතා කරමු. net operating net income approach ඉස්සෙල්ලා. net income approach NI approach කියලා තමයි කියන්නේ. මේ net income approach එකෙන් කියන්නේ ෆර්ම් එකකට පුළුවන් එයාගේ ෆර්ම් එකේ value එක වැඩි කරන්න එයාගේ weighted average cost of capital එක decrease කරලා weighted average cost of capital එක decrease කරලා ෆර්ම් එකේ value එක වැඩි කරන්න පුළුවන් කියලා තමයි මේ net income approach එකෙන් කතා කරන්නේ. හරි. මේකදී අපි පාවිච්චි කරන assumption වගේක් තියෙනවා. ඒවා කතා කරමු.
net income approach එකෙන් කියන දේ මම ඉස්සෙල්ලා කියන්නම්. net income approach එකෙන් කියන්නේ firm එකේ value එක increase කරන්න පුළුවන්. firm value increase කරන්න පුළුවන් අපිට firm එකේ value එක increase කරන්න පුළුවන්. firm එකේ value එක කියලා කියන්නේ debt එකයි equity එකයි එකතුව. හරි. ඒ කියන්නේ total assets එක. ඇත්තටම capital equity capital එකයි debt capital එකයි එකතු කරපුවාම තියෙන්නේ total assets. තවත් අපේ අර තියෙන අපේ අපි කියන්නේ අපේ හිමිකම සමාන හිමිකම දන වගකීම් සමානයිනේ වත්කම් වලට. ඒ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. equity එක ඩෙට් එකට එකතු වුණාම එකෙන් ෆර්ම් එකේ වැලියු එක නැත්නම් ටෝටල් ඇසෙට් එක. එතන ටෝටල් ඇසෙට් එකෙන් පෙන්නන්නේ ෆර්ම් එකේ වැලියු එක. ඒතර ෆර්ම් එකේ වැලියු එක අපිට ඉන්ක්‍රීස් කරන්න පුළුවන් අපේ weighted average cost of capital එක. නැත්නම් K0 අඩු කරලා. ඒක තමයි මේ net income approach එකෙන් අපිට කියන්නේ සරලව. weighted average cost of capital එක decrease කරලා නැත්නම් මේකට කියන්න පුළුවන් K0 කියලා. K0 අපිට decrease කරලා අපේ ෆර්ම් එකේ වැලියු එක වැඩි කරන්න පුළුවන් කියලා net income approach එකෙන් කියනවා. එතකොට මම මේක සනාථ කරන තව දෙයක් කියන්න. අපි ඉස්සෙල්ලා හෙව්වනේ ෆර්ම් එකේ වැලියු එක හොයන ෆෝමියුලා එක. ඒ කියන්නේ ෆර්ම් එකේ ෆර්ම් වැලියු market value of the firm market value of the firm. ඒක හෙව්වේ අපි net operate අපේ net operating income එකෙන් අපි ඩිවයිඩ් කරා අපේ cost of capital එක weighted average cost of capital එක. එතකොට අපිට ආවා market value of the firm කියන කොටස. එතකොට බලන්න අපි හිතුව මේ කොටස constant කියලා වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ weighted average cost of capital එක අඩු වුණොත් අපේ firm එකේ value එක increase වෙනවා. අන්න ඒ දේ තමයි මේ net income approach එකෙන් අපිට කියන්නේ. සරලව කියන්නේ ඒ දේ. ඊට පස්සේ මේකේ assumption වලට අපි ආවොත් අපිට assumption වලදී පෙන්නනවා cost of equity is greater than cost of debt. හරි. ඒ කියන්නේ cost of debt වලට වඩා cost of equity එක වැඩි. cost of debt වලට වඩා cost of equity එක වැඩි කියලා අපි උපකල්පනය කරනවා. එදා අපි අර අන්තිමට ගාන හදද්දි කිව්වා ඇත්තටම cost of debt වලට වඩා cost of equity එක වැඩි. ඒකට හේතුව තමයි අර risk premium එක. ෆර්ම් එකේ financial leverage එක වැඩි කරන්න වෙන්නේ equity shareholders ලාට තියෙන risk එක වැඩි. හරි. අර risk premium එක වැඩි වෙන්න දැන් හිතන්න මම ආයි පෙන්නනම් මේ KE හැදිලා තියෙන විදියක්. අර අපි අන්තිමට කතා කරපු approach එකේදී කතා කරා KE හැදිලා තිබ්බේ KD plus එක විදියක්. හරි. KE හැදෙන එක විදියක්. KD plus risk premium කියලා. RP risk premium. එතකොට ෆර්ම් එකේ financial leverage එක වැඩි කරන්න financial leverage කියලා කියන්නේ ෆර්ම් එකේ තියෙන ණය. ඒ ෆර්ම් එකේ තියෙන ණය නැත්තම් අපේ ණය ප්‍රාග්ධනය debt capital එක වැඩි කරන්න වෙන්නේ equity shareholders ලාගේ තියෙන risk එක වැඩි. මොකද company එක bankruptcy එකක් වෙන්න පුළුවන්. හරි බංකොලොත් වෙන්න පුළුවන්. මේ බංකොලොත් වීමේ අවදාන වැඩි වෙනකොට මේ risk premium එක වැඩි. risk premium එක වැඩි වෙනකොට KD වැඩි වෙනවා. හරි එතකොට මේ cost of equity එකට වඩා cost of debt වලට වඩා cost of equity එක වැඩි කියලා අපි assume කරනවා. ඊට පස්සේ දෙවෙනි assumption එක තමයි අපේ corporate tax නැහැ කියන එක. There are no corporate tax. There are no corporate taxes. හරි corporate taxes නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඒ වගේම තමයි risk perception එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ debt content එකේ වෙනස් වුණා කියලා අපේ risk perception investors ලාගේ risk perception වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ඒ දේ ඕනේ නැහැ ඇත්තටම. එච්චර දුර හිතන්න. මේ දෙක දැනගත්තම ඇති. cost of debt වලට වඩා cost of equity එක වැඩි. ඒක net income approach එකේ assumption එක. ඒ වගේම තමයි corporate taxes නැහැ කියන එක net income approach එකේ assumption එකක් කියලා. හරි. ඊට පස්සේ
අපිට මේ net income approach එක represent කරන්න පුළුවන් graph එකක් පාවිච්චි කරලා. 2020 පේපර් එකේ අහලා තිබ්බ net income approach එකයි net operating approach එක අතර වෙනස පැහැදිලි කරන්න කියලා. එතකොට මේ වගේ සටහනක් පාවිච්චි කරලා ඒක කරන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන දේ කියලා මෙහෙම graph එකක් ඇඳන්න හරි. graph එක අඳිමු අපි. මෙතන cost of capital. මෙතන cost of capital පෙන්නනවා. මෙතනින් පෙන්නනවා degree of leverage. degree of leverage. එතකොට අපි උපකල්පනය කරනවා මෙතන KE වලගේ වැඩි KD වලගේට වඩා. KE වලගේ වැඩි KD වලගේට වඩා. ඊට පස්සේ අපි කියවනේ අපේ weighted average cost of capital එක. නැත්නම් overall cost of capital එක අඩු වුණොත් තමයි අපේ firm එකේ value එක increase කරන්න පුළුවන් කියලා. එතකොට අපි මෙතනදී කියනවා මෙන්න මේ අපේ weighted average cost of capital එක නැත්නම් K0 මෙන්න මේව පහළට තමයි ගමන් කරන්නේ. හරි මේක සිරස් කියන්නේ සරල රේඛාවක් වගේ තමයි පිහිටන්නේ. K0 හරි ඔන්න ඔය වගේ graph එකක් තමයි net income approach එකට අදාළව ගන්න පුළුවන්. මෙතන අපි cost of debt එක 110ක් කියලා හිතුවා. cost of equity එක 115ක් වගේ තමයි වෙන්නේ. එතකොට මේ degree of leverage එක increase වෙන්න ඒ කියන්නේ අපි ණය ප්‍රාග්ධනය වැඩි කරන්න අපේ cost of overall cost of capital එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. overall cost of capital එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට අපේ firm එකේ value එක නැත්නම් මේ K0 ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මෙතනදී වෙන මේව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට මේ cost of capital එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට වෙන්නේ firm එකේ value එක increase වෙන එක. හරි. ඔන්න ඔය දේ තමයි net income approach එකෙන් කතා කරන්නේ. හරි. මේකට අදාළ ගානක් තියෙන එකත් හදමු. එතකොට අවබෝධයක් ගන්න පුළුවන් මේ ගැන. මම මෙහාට එන්න හදන්න. හරි. firm A and firm B කියලා දෙන්නෙක් ඉන්නවා. firm A, company A and company B. මේ company A, company B identical firm දෙකක් කියලා අපි හිතන්න ඕනේ. identical firm දෙකක්. එක සමාන firm දෙකක්. හැබැයි එයාලගේ capital structure එක වෙනස් කියලා තමයි හිතන්නත් ඕනේ. identical firm දෙකක් except එයාලගේ capital structure. ඒ කියන්නේ capital structure එක හැර අනිත් දෑවලින් එක සමානයි. හරි එහෙම හිතන්න. two identical firm every respect two identical firm same every respect ඒ කියන්නේ හැම පැත්තකින්ම සමානයි. හරි ඒ කියන්නේ firm දෙක A firm එක ගත්තත් B firm එකක් ගත්තත් හැම පැත්තකින්ම සමානයි. හැබැයි එයාගේ capital structure එක හැර except capital structure. හරි A සහ B කියන firm දෙක එකිනෙකට හැම පැත්තකින්ම සමානයි. හැබැයි capital structure එක හැර. හරි ඒක තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා earning before interest and tax එක. ඒ කියන්නේ earning before interest tax එක ගත්තත් earning before interest and tax ගත්තත් firm දෙකේ earning before interest tax වලත් ඒ කියන්නේ මේ earning before interest tax කියලා කියන්නේ firm එකේ profit එකනේ. මේ profit එක ගත්තත් profit එක firm දෙකේම සමානයි. හිතමු මෙතන ලක්ෂ 6ක් කියලා තියෙනවා කියලා. ලක්ෂ 6ක් තියෙනවා. මෙතන B ගත්තා ලක්ෂ 6ක් තියෙනවා. උඩ හැම පැත්තකින්ම සමානයි. ඊට පස්සේ ගාණ කියනවා මෙතනින් මේක මාක් කරන්න වෙනම මම ගාණ හදාගෙන යන්න ඕනේ. ඒකයි මම මෙතන ඉඳ තියන්නේ. A සහ B කියලා ෆර්ම් දෙකක් ඉන්නවා. එතකොට මේ A කියන ෆර්ම් එකට 12%ක 12% ඩිබෙන්චර්ස් තියෙනවා. 12%ක ඩිබෙන්චර්ස්. ඒකේ වටිනාකම දීලා තියෙනවා 1.5 මිලියන්. 1.5 මිලියන් දීලා තියෙනවා. හරි. එතකොට A කියන ෆර්ම් එකට ඩිබෙන්චර්ස් තියෙනවා 1.5 මිලියන් වල. ඒකේ කොස්ට් එක 12%. හැබැයි B කියන ෆර්ම් එකට
මේ ඩිබෙන්චර්ස් නැහැ. ඒ කියන්නේ යාලට ඩෙට් කැපිටල් B කියන ෆර්ම් එකට ඩෙට් කැපිටල් එකක් මෙතනදී නැහැ. මෙන්න මෙතනදී පොඩි සංකල්ප දෙකක් මතුවෙනවා. A කියන ෆර්ම් එකට ඩිබෙන්චර්ස් තියෙනවා. ඒ කියන්නේ ඩෙට් කැපිටල් එකක් එයාලට තියෙනවා. ඩෙට් කැපිටල් එකක් තියෙනවා කියලා කියන්නේ අපිට මේ A කියන ෆර්ම් එකට කියන්න පුළුවන් ලීවර්ඩ් ෆර්ම් කියලා. ලීවර්ඩ් ෆර්ම්. B කියන ෆර්ම් එකට හරි එතකොට ඔය දේ තමයි දෙවෙනියට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා KE වල ප්‍රතිශතය. ඒ කියන්නේ cost of equity එක දීලා තියෙනවා ෆර්ම් දෙකටම අදාළව 20%යි කියලා. 20%යි කියලා දීලා තියෙනවා. හරි. අපිට කියන්නේ මේ ගානේ ෆර්ම් එකේ වැලියු එක හොයන්න කියලා. ෆර්ම් එකේ වැලියු එක හොයන්න කියලා කියනවා. මේ ගාන මේ ස්ලයිඩ් වල නෑ මම වෙනම ගානක් කරන්නේ. ස්ලයිඩ් වල නෑ මේක. එතකොට මේකේ cost of equity එක පෙන්නනවා ෆර්ම් දෙකටම 120යි 120යි කියලා. හරි. දැන් අපි කරන්න ඕනේ මේක ෆර්ම් එකේ වැලියු එක හොයන එක. ෆර්ම් එකේ වැලියු එක හොයනකොට අපි පාවිච්චි කරන්න ඕනේ අපි ෆර්ම් එකේ වැලියු එක ඉස්සලා කිව්වා. ෆර්ම් එකේ වැලියු එක හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. එකක් තමයි market value of equity. market value of equity. ඒ වගේම තමයි market value of debt කියන කොටස් දෙකෙන්. දැන් අපිට A ෆර්ම් එක දැන් B ෆර්ම් එකට නම් ඩෙට් කැපිටල් එකක් නැහැ. B ෆර්ම් එක නම් ඩෙට් කැපිටල් එකක් නැහැ. හැබැයි A කියන ෆර්ම් එකට ඩෙට් කැපිටල් එකක් තියෙනවා. එතකොට මාකට් වැලියු එක තමයි මේ 1.5 මිලියන් වලින් පෙන්වන්නේ. ඒ ෆර්ම් එකේ ඩෙට් කැපිටල් එක. හැබැයි අපිට ෆර්ම් දෙකටම අදාළව ඉක්විටි කැපිටල් එක හොයන්න වෙනවා. මොකද ඉක්විටි කැපිටල් එක මාකට් වැලියු ඔෆ් ඉක්විටි කැපිටල් එක අපිට දීලා නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ අපි පාවිච්චි කරා අපි මුලින් කතා කරා සූත්‍රය අපි ඉක්විටි කැපිටල් එක ගන්න ඉක්විටි කැපිටල් එක ගන්නකොට අපි පාවිච්චි කරේ සූත්‍රය තමයි market value of equity capital equal වෙනවා market value of මම එකින් එක ලියන්නේ මේක තේරුම් ගන්න market value of equity capital මේක ඉස්සෙල්ලා කතා කරපු සූත්‍රය market value of equity capital එක ගන්න අපි earning available to equity shareholders නැත්නම් common shareholders අපි divide කරනවා අපේ cost of equity එකෙන්. හරි cost of equity එකෙන් divide කරන්න ඕනේ. එතකොට මේ earning available to equity shareholders කියන එක හැදිලා තියෙන්නේ අපේ earning before interest and tax එකෙන් අපි අඩු කරන්න ඕනේ interest කොටස. මොකද අපි දැන් මේ net income approach එකේ ඉන්නේ net income approach එකේදී අපි assumption එකක් කරා මෙතන tax නැහැ කියලා. ඒ නිසා මෙතන tax එකක් බලපාන්නේ නැහැ. ඒ නිසා කරන්න ඕනේ interest කොටස විතරක් අඩු කරන්න. earning available to equity shareholders කියන කොටස ගන්න earning before interest tax එකෙන් interest කොටස අඩු කරන්න. හරි එතකොට එනවා earning available to equity shareholders කියන වටිනාකම. හරි දැන් කරන්න ඕනේ අපි මෙතනින් interest rate එක නැත්නම් interest කොටස අඩු කරන එක. interest විදියට තියෙනවා 112. debentures වලට 112. එතකොට මෙතනට බැලුවොත් 112 1.5 මිලියන් වලට බැලුවොත් අපි 112ක් අපිට එනවා. ඒ කියන්නේ දහස් වලින් ගත්තොත් 1500 112 බැලුවොත් අපිට ගන්න පුළුවන් 180ක් කියලා. 180 එක දහස් වලින් මේ අපි බිංදු 3ක් දාමුවකට 180ක් කියලා එනවා. ඒ ෆර්ම් එකට විතරයි හැබැයි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන. ඉන්ට්‍රෙස්ට් කොස්ට් එකක් දරන්න වෙන්නේ ඒ ෆර්ම් එකට විතරයි. ඒකට හේතුව ඩෙප් කැපිටල් එකක් තියෙන්නේ ඒ ෆර්ම් එකේ විතරයි. B ෆර්ම් එක බැලුවොත් B ෆර්ම් එකේ ඩෙප් කැපිටල් එකක් නැහැ. ඒ නිසා යාට ඉන්ට්‍රෙස්ට් එකක් ගෙවන්න ඕනේ නැහැ. ඕක සුළු කරොත් අපිට ගන්න පුළුවන් මෙතන 4,20,000යි කියලා. මෙතන ගන්න පුළුවන් ලක්ෂ 6යි කියලා. හරි. එතකොට එන්නේ මේ net income එක. net income එක තමයි මෙතන ඉන්නේ 4,20,000 ලක්ෂ 6 කියලා. ඊට පස්සේ අපිට දැන් ඕනේ ඉක්විටි
මාකට් වැලියු ඔෆ් ඉක්විටිනේ. මාකට් වැලියු ඔෆ් ඉක්විටි කොටස හොයාගන්න. ඒක හොයන්න කරන්න ඕනේ. දැන් අපි හොයලා තියෙන්නේ මේ earning available to equity shareholders. මේ net income කියන එක නෙමෙයි මෙතනට ඇත්තට වෙන්න ඕනේ earning available to equity shareholders. earning available to equity shareholders. මෙන්න මේ 4,20,000යි ලක්ෂ 6යි තමයි ඒ earning available to equity shareholders වෙන්නේ. ඒක අපි මේ අපේ cost of equity කියන කොටසෙන් බෙදුවොත් අපේ KE ratio එක දීලා තියෙනවා මෙතන 0.2යි මෙතනත් 0.2යි ඔය කොටස බෙදුවොත් අපිට ගන්න පුළුවන් market value of equity. market value of equity. මට තප්පරයක් දෙන්න මේ ලැප් එකේ charger එක ගන්න. එතකොට අපි මේක බෙදුවොත් අපිට එනවා 4,20,000 බෙදන්න ඕනේ අපි 0.2. 0.2 කියලා කියන්නේ අර 120 සුළු කරාට පස්සේ එතකොට එනවා අපිට 2,100ක් කියලා. කොහොම මේකේ වැලියු එක එනවා 2,100. අපි මාකට් වැලියු එක දන්නේ නැහැ ඉක්විටි එකට අදාළව. එතකොට අපි කරන්න ඕනේ අපේ මේ earning before interest and tax එකෙන් අපේ interest කොටස අඩු කරන්න ඕනේ. මෙතන tax නැති නිසා interest කොටස විතරක් අඩු කරන්න ඕනේ.